අයිබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමගින් මම දිනුෂ පේදාස ප්‍රථමයෙන් දිවාපුවත් ශීර්ෂ පාඨ. රාජ්‍ය සේවය හෙට සිට සාමාන්‍ය පරිදි. කොවිඩ් වසංගතය හා අධික ශීත කාල ගුණය හේතුවෙන් ඇමරිකාවේ ගුවන් ගමන් රැසක් අවලංගුයි. නව පාසල් වාරය හෙටින් ආරම්භේ. ඉන්දියාවේ හින්දු දේවස්ථානයක් තුල සිදු වූ තෙරපීමකින් 12 දෙනෙකු මරුක. ප්‍රථමයෙන් දේශීය පුවත්. හෙට සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම රාජ්‍ය සේවකයෙකුම හෙට සිට සේවයට වාර්තා කළ යුතුයි. කොවිඩ් වසංගතය හේතුවෙන් රාජ්‍ය සේවකයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වෛද්‍යවරයෙකු අදාළ ආයතනවල හෙට කෙටි දේශනයක් පවත්වනු ඇති. කොවිඩ් වසංගතය හේතුවෙන් වසරකට අධික කාලයක් රාජ්‍ය සේවය පවත්වාගෙන යනු ලැබුවේ සීමා සහිතවයි. රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට සිට යලි ආරම්භ කරනවා. නත්තල් උත්සවය නිමිත්තෙන් පසුගිය 23 වෙනිදා සිසු දරුවන්ට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. මේ අතර ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ අද දිවයිනේ පාසල් රැසක පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇති බවයි. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු 351 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 11874ක්. 231 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,60,725ක්. අද වෙද්දී අපේ රෝගීන් වාර්තා වීම පහුගිය දවස් දෙක තුනේම 350-400 සීමාවකට සීමා වෙලා තියෙනවා. ඒ වෙද්දී පූර්ණ සුවය ලබා නිවස කරා පිටත්ව යන සංඛ්‍යාව 230 දක්වා ළඟා වෙනවා. මෙහිදී අපිට මේ අවස්ථාවේදී වාර්තා වෙන මරණ ගාන 20ට අඩුව තියෙන්නේ. අපිට රෝගී ඇඳවල් සංඛ්‍යාවෙන් 130ක ධාරිතාවයකට තමයි රෝගීන් ගිලන්ව ප්‍රතිකාර ලබන්නේ. ලංකාවේ ඔමික්‍රෝන් රෝගීන් 48ක් අපි හඳුනාගත්තා. ඔවුන්ගේ ආශ්‍රිතයන් ඒ රෝගීන් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යවලා උන්ට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීලා ඔය සියලුම දේවල් සක්‍රියව ක්‍රියාත්මක කරගෙන යනවා. මෙවැනි පසුබිමක මෙම රෝගීන් ඕනෑම ප්‍රදේශයකින් අපිට වාර්තා විය හැකි. ඒ නිසා ඔබ සියලු දෙනාම මතක තබා ගත යුතු කාරණාවක් තමයි ඒකද ඇල්ෆාද බීටාද ඩෙල්ටාද ඔමික්‍රෝන්ද කියන එකට වඩා ඒකකින් ආරක්ෂා වන ආකාරය. ඔමික්‍රෝන් කියන ප්‍රභේදය හරහා නෙවෙයි බිය ඇතිවිය යුත්තේ. ඔබ රෝගී වීම තුලයි බිය ඇතිවිය යුත්තේ. අපේ මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගිහිල්ලා තියෙනවා. මෙය මේ දුරට පවත්වාගෙන යෑමට හැකි වී තිබෙන්නේ අපිට අපේ එන්නත් කරන්නේ සාර්ථක වැඩපිළිවෙලක් හරහා ක්‍රියාත්මක වෙච්ච නිසා. බූස්ටර් එන්නත් මාත්‍රාව 120ට ආසන්න ප්‍රමාණයකට අපි ලබා දීලා තියෙනවා. ආරක්ෂිතව සුරක්ෂිතව හා අනපේක්ෂිත ලෙස රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට ඔබ කළ යුත්තේ යුතුයකමක් වශයෙන් ඔබ ඔබේ එන්නත් මාත්‍රාව නිසි කාල සීමාවට නිසි අයුරින් ලබා ගන්න. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,39,12,349ක්. 1,59,93,676 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. මාත්‍රා දෙකම ලබාගත් පිරිස 1,38,36,323ක්. බූස්ටර් එන්නත 40,72,350 දෙනෙකුට ලබා දී අවසන්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා ගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමාරෝහලට පැමිණෙන දරුවන්ගේ සහභාගීත්වයෙන් එළවලු පැල සිටවීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා. එම රෝහල් පරිශ්‍රයේදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ එය සිදු කෙරෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය හා අධික ශීත කාලගුණය හේතුවෙන් එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ තත්ත්වයත් සමග ඊයේ දිනේදී පමණක් ලොව පුරා ගුවන් ගමන් 4,400ක් පමණ අවලංගු කර ඇතැයි වාර්තා වෙනවා. පවතින තත්ත්වය හමුවේ ගුවන් තොටුපළවල රැඳී සිටින මගින් රැසක් පීඩාවට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය පවසනවා. ගුවන් සේවා ආයතන කාර්ය මණ්ඩලවල සමාජිකයින්ට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් හා ඇතැම් කාර්ය මණ්ඩල සමාජිකයින් නිරෝධායනයට යොමු කිරීම ඊට හේතුවයි. දෙසැම්බර් 24 වෙනිදා සිට මේ වන විට ඇමරිකාවේ පමණක් ගුවන් ගමන් 12,000ක් පමණ අවලංගු කර තිබෙනවා. කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට යුරෝපයෙන් මිලියන 100කට අධික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. එය ලොව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් 3 එකක්. මේ තත්ත්වයත් සමග යුරෝපා මහද්වීපයේ වසංගත තත්ත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රංශයෙන් ඉක්ුත් පැය 24 තුළ නව ආසාදිතයින් 2,19,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. එය අද දිනේ ලොව වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත සංඛ්‍යාවයි.
ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග රජය රට තුළ දැඩි සීමාවන් පැනවීමට පියවරගෙන ඇති අතර එය හෙට සිට ක්‍රියාත්මකයි. ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද රුසියාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 847ක්. ගත වුණු පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19000කට අධිකයි. රුසියාව එන්නත් නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ක්‍රියා කළද එරට එන්නත් කරන ක්‍රියාවලිය පවතින්නේ දැඩි මන්දගාමී තත්වයක. මේ හේතුවෙන් රෝහල්ගත කෙරුණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි සෞඛ්‍ය පවසනවා. එරට සමස්ත ජනගහනයෙන් එන්නත් ලබාගත් සංඛ්‍යාව 143ක්. එක්සත් රාජධානියෙන් ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 1,60,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. සිදු ඇති මරණ සංඛ්‍යාව 154ක්. ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්තිය සමග එහි දරුණුතම බලපෑමට ලක්ව ඇත්තේ එක්සත් රාජධානියයි. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෛරසය සමග ජීවත් වීමට පුරුදු විය යුතු බවයි. කොවිඩ් වසංගතය පාලනයට ප්‍රමුඛත්වය ලබා දීම නිසා අතපසු වූ සියලු ව්‍යාපෘති මේ වසරේදී ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ නගර සභාවේ පැවති උත්සවයකට ඊයේ එක්වෙමින්. නව පුස්තකාල ගොඩනැගිල්ල සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටියක්. මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නිල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 2022 අයවැය ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා කිව්වේ ජීවිත එක අපි අභියෝගය අපි මුහුණ දුන්නා. ජීවිකාව ශක්තිමත් කරන්න, දේශීය ආර්ථිකයක් ගොඩනගන්න, ග්‍රාමීය ජනතාවට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් හදන්න කියලා. ඒ වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. දැන් මේ අද පටන් ගන්න අවුරුද්දත් එක්ක ඒ වැඩපිළිවෙල ගමට යනකොට රටේ වෙනසක් දකින්න පුළුවන්. මේක බලාගෙන ඉන්න බැරි කාන්ටෙකුත් ඉන්නවා. ආර්ථිකය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණට මතක නැහැ අහමුදුනේ පහුගිය 88 89 කාලේ කොච්චර බස් ගිනි තිබ්බද කියලා. කොච්චර තැපැල් කාර්යාල ගිනි තිබ්බද කියලා. කොච්චර විදුහල්පතිවරුන්ගේ ඝාතනය කරාද කියලා මතක නැහැ. අද වැඩි බණ දෙන්න අපිට එනවා. එයා එහෙම බොරුවට කතා කරලා අර Facebook කරා බොරුවට මඩ ගහගෙන රටේ මිනිසුන්ගේ මනසවල් වල වෛරය ඇති කරන්න හදනවා. දැන් සාමාන්‍ය තත්ත්වයට රටපත් වෙලා එනකොට රටේ ජනතාවගේ බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරන්න අපි කටයුතු කරනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන අභියෝග මැද හැදෙන රට ප්‍රවෘත්ති විශේෂාංගය දැන්. මැටි කර්මාන්තය කියලා කියන්නේ මීට කාලයකට කලින් විශේෂ අවධානයක් නොලැබුණු කර්මාන්තයක්. හැබැයි ගෙවී ගිය වසර දෙක තුළ විශේෂ පෙබදීමක් මේ කර්මාන්තය තුළ ඇති වුණා. ඉතින් අපි හිතුවා ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තයේ ප්‍රගතිය ගැන ඔබත් එක්ක කතා කරන්න. අපි දන්නවා ගෙවී ගිය අවුරුදු දෙක පුරාවට විශාල ප්‍රගතියක් මේ කර්මාන්තය තුළ ඇති වෙලා තියෙනවා. කොහොමද මේ වෙනස කළේ? මොකක්ද මේ වෙනස? මැටි කර්මාන්තය කියන්නේ දැවැන්ත කර්මාන්තයක්. නමුත් ඒක එළියට පෙනිලා තිබුණේ නැහැ. ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව මේ අමාත්‍යාංශ වෙන්කිරීමේදී මේ මැටි කර්මාන්තය කියන එකට තැනක් ලැබුණා. මේගොල්ලන්ට මුලින්ම තිබුණ ප්‍රශ්න ටිකක් තමයි අමුද්‍රව්‍ය හිඟේ. ඒ අමුද්‍රව්‍ය ප්‍රශ්නේ විසඳන ගමන් අපි මේගොල්ලන්ට ඕන කරන තාක්ෂණයක් ලබා දුන්නා. වෙන්දට අපි දැක්ක පෝරුණු බොහොම බිම් මට්ටමේ තියෙන තාපය හරියට ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැති පෝරුණු තමයි අපි ගාව තිබුණේ. දැන් අපි ඒව වෙනස් කරගෙන ජපාන තාක්ෂණය අනුව අකිරා කියන පෝරුණු ඉන්ට්‍රොඩියුස් කරගෙන යනවා. අපිට මැටි කර්මාන්තය මේ අත්අරින මට්ටමට තමයි අපි හිටියේ. අපිට ශිල්ප සභාව හරහා අයිඩෙන්ටිටියක් හදලා දීලා අමුද්‍රව්‍ය ලබා ගන්න අවසරයක් ලබා දුන්නා. වෙළඳපොලේ ඉල්ලුමක් ඇති වුණේ මේ අවුරුදු දෙක ඇතුළතදී තමයි. දැන් අපි ඉලක්ක කරගෙන තියෙන ලෝක වෙළඳපොළට මේ විදිහට හරි පැකේජින් එකක් එක්ක හරි ප්‍රමිතියෙන් එකම විදිහට නිෂ්පාදනය කරලා ලෝක වෙළඳපොළට නිකුත් කරන්න. අපේ රටේ මැටි කර්මාන්තයේ නිරත වන අපේම රටේ ජනතාව අභියෝග මැදින් ජයග්‍රාහී ගමනක් යනවා. ඔවුන්ගේ හෙට දවස අදටත් වඩා යහපත් වනු නොඅනුමානයි. ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ විශේෂ ආශිර්වාද පූජාව ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා ප්‍රථමයෙන් එහි ධාතු මන්දිරයේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව එතුමා විහාරාධිපති පූජ්‍ය මැටරැඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වුණා.
ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවරීමේ සන්නස්පත්‍රය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය ජනාධිපතිතුමා විසින් පූජ්‍ය මැටරැඹ හේමරතන හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව සිතුල්පව්ව රාජමහා විහාරයේ අවට විහාරස්ථාන 4ක් පූජා භූමි බවට පත් කළ බව දැනුම් දෙන නිදහස් දීමනා පත්‍ර එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබුවා. මේ රටේ ඉන්නවා මොනම හොඳ වැඩක් කරන්න ගියත් ඒකට අකුල් හෙලන අවාසනාවන්ත පිරිසක්. NGO ආධාර ලබමින් විනාශ කරන පිරිසක් ඉන්නවා. අපේ ජනාධිපතිතුමා හොඳ අරමුණින් යුතුව රටේ නිරෝගී සමාජයක් බිහි කරන්නට වසවිස වලින් තොර ආහාර ලබා දෙන්නට ඔබතුමා හොඳ ක්‍රියාදාමයක් අනුගමනය කළේ. නමුත් මේ NGO කපුටු ටික දකින්නේ වෙන විදියකට. දැකලා විවේචනය කරනවා. අපිට හරි කනගාටුයි. සෞභාග්‍යයේ දැක්ම ඔබතුමාගේ ඒ ශ්‍රේෂ්ඨ ඉදිරි ගමන තව කාලයක් ගියා නම් අපේ රට හරිම වාසනාවන්තයි. නමුත් මේවයි දකින්නේ ලාභය ගැන විතරයි. මිනිස්සු වසවිස කාලා ලෙඩ වෙන එක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. Tamanta අතට මුදලක් එන්නේ නැති එක ගැන විතරයි කතා කරන්නේ. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා යන ගමන හරි. ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අපට පේන්නේ තව අවුරුදු කීපයක් ගියාම. එතකන් ඉවසන්න බැරි පිරිස තමයි නොඑක් විදිහේ ඒවා කිය දියව් රට පුරා නොඑක් විදිහේ කටයුතු කරන්නේ. ලෝකේ කවර තැනකවත් නැති විදිහේ ස්වාභාවික පරිසරයක් දේශගුණයක් පවතින සම්පත් තිබෙන රටක්. මේක සකස් කරගත්තොත් ලෝකේ උතුම්ම රට හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීමද චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. චානක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව හේවිසි සහ සක්ඛණ්ඩ මැදයේ සිදු කෙරුණු ජයසංක පූජාව සහ බෝධි පූජා පින්කම සිදු කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. අමාත්‍ය නාමල් රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ, සුදර්ශන දෙනිපිටිය, ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දිවාපුවත් තුළින් කෙටි විරාමයක්. අපි හැමෝටම ඔබ යාලි රූපවාහිනී දිවාපුවත් සමගින් උතුරු මැද නැගෙනහිර සහ ඌව යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලද එම තත්ත්වය පැවතිය හැකියි. බස්නාහිර සබරගමුව වයඹ යන පළාත්වලත් හෙට සවස හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද එවැනි කලගුණයක් පැවතිය හැකි බවයි කලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ. උතුරු සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි. උතුර සහ උතුරු මැද යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුණින්. බතික් පුහුණු මධ්‍යස්ථානයක් ඉබ්බාගම ප්‍රදේශයේදී ඊයේ විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයේ දිවයිනේ බතික් පුහුණු මධ්‍යස්ථාන 160ක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මකයි. මම හිතන්නේ කනගාටු වෙලා පසුතැවිලා මේකට මුහුණ දෙන්න බෑ. මේ ආර්ථික තත්ත්වෙන් ගොඩ එන්න නම් අපේ නිර්මාණ අපි කරගන්න ඕනේ. අපිට ආදායම් මාර්ග හදාගන්න පුළුවන් විදිය ක්‍රම අපි කල්පනා කළ යුතුයි. අපි නැගිට්ටොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ. ඒ නිසා මම නම් හැම විටම කියන්නේ අපේ ආදරණීය කාන්තාවන්ටත් සියලු දෙනාට විශේෂයෙන්ම Tamanට කියලා ආදායම් මාර්ගයක් හදාගන්න වැඩපිළිවෙලට අපි යොමු වෙමු. ආණ්ඩුව වලින් මුදල් ඉල්ලගෙන ආණ්ඩුව වලින් යැපෙන මානසිකත්වයෙන් අපි ඉවත් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ලොකු ශක්තියක් ලැබෙයි කියලා. 11 වෙනි සංස්ථා දේශීය කුළුබඩු මන්දිරය සෙවණගලදී ඊයේ විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ ජානක වක්කුඹුර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගිකයින්ට සහන මිලට කුළුබඩු ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වෙනවා.
තරුණ යුවලක් ගමන්ගත් යතුරුපැදියක් කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී අද අලුයම අනතුරට ලක් වුණා. අදාළ යුවල එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. මියගිය පුද්ගලයන් 21 වෙනි හා 19 වෙනි වයස්වල පසුවන්න. අධික වේගය අනතුරට හේතුවයි. වවුනියාව ඒ නවය මාර්ගයේ තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී ඊයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා. කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීම අනතුරට හේතුවයි. මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ පැද වූ 32 වෙනි රියදුරයි. කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නයි ඉල්ලා විරෝධතාවක්ද සංවිධානය කෙරුණා. කොළොන්න කෝපකන්ද ප්‍රදේශයේදී මද්දකට හසු වී සිටි සුදු ඉත්තෑවකු ඊයේ හමු වුණා. මෙම ඉත්තෑවා ඇලි වර්ගයට අයත් බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. විරාමක අනතුරුව විදේශ සහ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. 2022 නව වසරේ ඔබේ සුවිසල් සංවර්ධන ලොතරැය. ඔබ යාලි රූපවාහිනී ඉදිවා පුවත් සමගින් අවධානය විදේශ පුවත් වෙත. ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ හින්දු දේවස්ථානයක් තුල සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තෙරපීමට හේතු වී ඇත්තේ පුද්ගලයන් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක්. සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වනවා. හින්දු බැතිමතුන් අතර ප්‍රසිද්ධ මෙම දේවස්ථානයට දිනපතා විශාල පිරිසක් පැමිණෙනවා. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටු වන බවයි. උපකාරමය මරණයක් සඳහා නීතියෙන් අවසර ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ ස්ථිරව දුර්වල තත්ත්වයට පත් වූ වැඩිහිටියන් සඳහා. නව නීතිය ඊයේ සිට ක්‍රියාත්මකයි. තම ජීවිතය අවසන් කිරීමට කැමති වැඩිහිටි පිරිසට රෝග විනිශ්චය ඉදිරිපත් කිරීමෙන් පසු මේ සඳහා අවසර හිමි වෙනවා. මෙමගින් බාලවයස්කාර පුද්ගලයන් සඳහා කිසිදු නීතිමය රැකවරණයක් ලැබෙන්නේ නැහැ. මෙතෙක් පැවති නීතිය අනුව ඔස්ට්‍රේලියානුවන්ට දිවි නසා ගැනීමට හෝ ඒ සඳහා යමකු පෙළඹවීමට හෝ උපකාර දීමට නීතියෙන් අවසර ලැබුණේ නැහැ. එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසයි සැලකුණේ. එහෙත් මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ ස්ථිරව දුර්වල තත්ත්වයට පත් වූ වැඩිහිටියන් සඳහා උපකාරමය මරණයක් ලබා දීමට එරට අධිකරණයෙන් අවසර ලැබී තිබුණා. අනතුරුව පසුගිය මාසයේදී එම නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිගත කෙරුණා. දැන් ක්‍රීඩා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නම් කළ කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේට හිමිව තිබෙනවා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කණ්ඩායමට ක්‍රීඩකින් 17 දෙනෙකු ඇතුළත් උපනායකයා ලෙස කටයුතු කරන්නේ රවින්ද සිල්වා. මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඩී කාණ්ඩයෙන් තරඟ වදිනවා. ඊට ඇතුළත් සෙසු කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දිය කොදෙව් සහ ස්කොට්ලන්තයයි. යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අධ්‍යක්ෂ තරාබි එමින් රාජ්‍යයේ සිට ලෝක කුසලානයේ පැවැත්වෙන බටහිර ඉන්දිය කොදෙව් දේශයේ බලා පිටත්ව යාමට නියමිතයි. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි මාස 14 වෙනිදා සිට පෙබරවාරි මාස 5 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ පළමු දිනේදී තරග දෙකක් පැවැත්වෙනවා. එහිදී ඕස්ට්‍රේලියාව සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග තරග වදින අතර ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයේ සමග තරග වැදීමට නියමිතයි. එම ක්‍රීඩා පුවත් සමගින් රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. අයිබෝන්